ආයිබෝන් ගණන් YouTube channel එකත් එක්ක ඉතලා ඉන්නවා හැමෝටම. අපි අද දවසේ සූදානම් වෙන්නේ 2016 අවුරුද්දේ අපේ සාමාන්‍ය පෙළ විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ගණිතීය විෂය විවෘතතර ජන ප්‍රශ්නයන්ට ලැබුණු මිනිත්තු තේමාන තල ගාන සාකච්ඡා කරන්න. පරිමිතිය වර්ගඵල ගාන කමුගෙන් කතා කරලා බලමු ගාන හදන්නේ කොහොමද? ඒ ගාන ලකුණු ලැබුණේ කොහොමද? ඒ ගාන ඊ අවුරුද්දේ ළමයි ලකුණු අරගෙන තිබ්බේ කොහොමද කියලා. දැන් ලියන ගණන් YouTube channel එකත් එක්ක හොඳයි බලමු 2016 ලැබුණු ප්‍රශ්නේ. 2016 ප්‍රශ්නේ කියලා දිනවා මෙන්න මේ විදිහට. මේ දෙකෙන්නේ රංගශාලා විමසලස්ම කියලා කියනවා. ඒ රංගශාලා විමසලස්ම තුළ කියනවා CED කියලා කියන්නේ වේදිකාව ගන්න තියෙන අර්ථවෘත්තාකාර කොටස වගේම මෙතන ABCD ත්‍රිකෝණාකාර කොටස ප්‍රේක්ෂකාකාරය වෙනවා කියලා. ඒ වගේම කියලා තියෙනවා මෙතන BCD එක මීටර 14ක් කියලා ඉහළ කරලා තව විස්තර කිහිපයක් එක ප්‍රශ්නේ ඉස්සරහට ආගෙන යනවා. බලමු ඊළඟට මොනවද අහන්නේ කියලා. ඊළඟට බලන්න උදාහරණ දීලා තියෙනවා. පයිවලගේ අපිට ඕන වෙනවා මේ කේන්ද්‍රික ඛණ්ඩයක් යනවා කියලා කියන්නේ වර්ගඵලයේ පරිමිතිය මේ ඕනෑම ගණනය කිරීමක් සඳහා පයිවලගේ ඕන වෙනවා. අපි බාහිර මේ දෙකෙන් අරන් කියලා දෙන්නේ. ඉතින් වේදනාව කරලා තියෙනවා පයි සඳහා ගණනය කිරීම වලට 722 අරගන්න කියලා. ප්‍රශ්නයක් නැහැ ඒක ඉතින් අරන් කිව්වෙකමනේ. ඒක තියාගෙන බලන්න පළවෙනි කොටස මොකක්ද කියන්නේ කියලා. ඊළඟ මේ CED කියන අර්ධවෘත්තයේද චාපයේ දිග සොයන්න. සරලව කිව්වොත් මේ වේදිකාවේ චාපයේ දිග හොයන්න කියලා කියන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා මේ වේදිකාව කියන කොටසේ වර්ගඵලය ගන්න එක කරන්නේ. බලන්න තුන්වෙනි කොටසේ කියන කාරණාව එතන ටිකක් වෙනස් දෙයක් කියනවා. කියනවා මෙතන මේ ප්‍රේක්ෂකාගාරය සඳහා වෙන් කරලා තියෙන බිම් කොටස වේදිකාව සඳහා වෙන් කරලා තියෙන බිම් කොටස වගේ තුන් ගුණයක් වෙනවා නම් අපිට ඒ විපාදේ දිග හොයලා දෙන්න කියලා. දැන් අපි මේ ගාන හදලා බලමු. ඔයා විභාගයෙන් හදනකොට නම් ඔයාට දීලා තියෙන ඊට ප්‍රමාණය කල්පනාකරණය කරගෙන මේ ඉඩ ඇතුලේ ගානක් ගන්න වෙනවා. රූපේ පැහැදිලිව කියනවා විවෘත රචනා ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියලා ඉවර කරනවා. මම දැන් ඔයත් එක්ක මේ ගාන සාකච්ඡා කරන්න ඕන නිසා මේ දීලා තියෙන රූපේ දල රූපයක් මම හද ගන්නයි හදන්නේ මේ විදිහට. ඔයාලා මේ දල රූපේ වල ඉන්නේ නැහැ. විභාග ප්‍රශ්න පත්‍රයේ බොහොම පැහැදිලිව රූපේ තියෙන නිසා ත්‍රිකෝණාශ්‍රාකාර බිම ABCD කියලා දීලා තියෙනවා. මේ BC මායිමට වේදිකාවක් අල්ල තියෙනවා CD කියන චාප කොටසෙන් අර්ධවෘත්තාකාර කොටසක් කියලා කියනවා BCD මීටර 14යි කියලා දීලා තියෙනවා. පළවෙනි කොටස කියන්නේ බලන්න මේ අර්ධවෘත්තේ චාපයේ දිග සොයන්න CD චාපයේ දිග හොයන්න කියලා කියන්නේ. මේ CED චාපයේ දිග හොයන්න කියපුවම මම පැහැදිලිව දන්නවා මේ දිග වෘත්තයකින් කොටසක්. අපි කතා කරලා තියෙන්නේ මේ වෙනකොට සාමාන්‍ය ප්‍රතිභාග පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ පරිමිතිය වර්ගඵලයේ ගාන තුනේ කේන්ද්‍රික ඛණ්ඩ වලට අදාළ ලැබෙන පුළුවන් කේන්ද්‍ර කෝණ තුනක් විතරයි. ඔයා දන්නවා. අංශක 45 කේන්ද්‍ර කෝණයක්, අංශක 90 කේන්ද්‍ර කෝණයක්, එහෙම නැත්නම් අංශක 180 කේන්ද්‍ර කෝණයක්. අංශක 45ක් තිබ්බොතින් එතන තියෙන්නේ සම්පූර්ණ වෘත්තයෙන් 8න් පංගුවක්. අංශක 90කට ගියොත් සම්පූර්ණ වෘත්තයෙන් 4න් පංගුවක් සහ මේ අංශක 180ක් සම්පූර්ණ වෘත්තයෙන් 2න් පංගුවක්. මොනවා කරත් මේ වෘත්තත් එක්ක ගනුදෙනුව කේන්ද්‍රික ඛණ්ඩත් එක්ක ගනුදෙනුව සඳහා මට අරය අවශ්‍ය වෙනවා. කේන්ද්‍රික ඛණ්ඩය කියනකොට ඔයා ටක් ගාලා මතක් වෙනවා අරයන් දෙකකින් සහ වෘත්ත ඡාපයකින් වෙන් වෙච්ච කොටසක තමයි අපි කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ. කො අරයන් දෙක. මේ තියෙන්නේ අරයන් දෙක. මට ඕනේ අරයන් දෙකම විස්කම්භී විදිහට දෙනවා අර්ධ වෘත්තයේ. අරයන් දෙකම 14යි. එහෙමනම් මට අරය හොයාගන්න 14 දෙකට බෙදන්න වෙනවා. R හොයන්න 14 දෙකට බෙදුවම මට එනවා මීටර 7ක් කියලා. මේ තියෙන්නේ අරය. R වලගේ මීටර 7යි කියලා. මේ ගානෙන් පැත්තක කොහේ හරි හදලා තියෙනවා. නැත්නම් පළවෙනි කොටස පටන් ගන්න තැනින් මේක හදාගන්න. අරය R මීටර 7යි. මට හොයාගන්න ඕනේ මෙයාගේ මේ චාපයට දාලා තියෙන. අපි චාපයේ දිග හොයමු. චාපයේ දිග. සම්පූර්ණ වෘත්තයක් නෑ නේ. වෘත්තයෙන් දෙකෙන් පංගුවක් විතරයි. සම්පූර්ණ වෘත්තයෙන් දෙකෙන් පංගුවක්. සම්පූර්ණ වෘත්තයක පරිමිතිය වෙන සූත්‍රය අපි පරිධිය කියලා කියන්නේ. 2πr කියන සූත්‍රය. නැත්නම් සමහර ලස්සන කියන 2πr කියලා. ටිකක් හැඩයි වගේ. 2πr හරි 2πr හරි කමන්නේ. චාපයේ දිග සම්පූර්ණ වෘත්තයේ දෙකෙන් එකයි. මෙතන කියලා අපි ආදේශ කරනවා දෙකෙන් එක ගුණ කිරීම, දෙක ගුණ කිරීම, 7න් 22 ගුණ කිරීම. අර අපි හොයාගත්තා මීටර 7යි කියලා.
අර යාර දෙකම 14 තිබ්බා. හරි අපි හොයාගත්ත මීටර 7යි කියලා. බලන්න සරල කරන්න පුළුවන්. 7න් බෙදෙනවා 4 7 1යි 4 7 1යි තව සරල වෙනවා. දෙකෙන් බෙදෙනවා 2ට 2 1යි 2ට 2 1යි. 22 වරක් එක උත්තර වෙනවා 22යි මීටර කියලා. මේ චාපයේ පළවෙනි කොටස අපිට ගන්න එක කරන්න කියන චාපයේ දිග. මෙන්න මේ චාපයේ දිග අපි හොයා ගන්නවා 22යි මීටර කියලා. මේ මීටර 22 CD කියන චාප කොටසේ. පළවෙනි කොටස උත්තර දෙන්නේ. ඊළඟ බලන්න දෙවෙනි කොටස කියනවා වේදිකාව තනා ඇති බිමේ වර්ගඵලය සොයන්න කියලා. වේදිකාව තනවා තියෙන බිම. මේ අර්ධ වෘත්තයේ වේදිකාව හදලා තියෙන්නේ. මේක වේදිකාව. මේ තියෙන්නේ ප්‍රේක්ෂක ආකාරය. මේ කොටස් දෙකෙන් අපිට කියන්නේ වේදිකාවේ වර්ගඵලය හොයන්න කියලා. දැන් අපි කලබල වෙලා මේ සම්පූර්ණ වර්ගඵලය හොයලා හරියන්නේ. අපිට ඕනේ කියන කොටස වේදිකාව විතරයි වේදිකාවේ වර්ගඵලය හොයන්න බලනවා. අර්ධ වෘත්තයක් තියෙන්නේ. අර්ධ වෘත්තය සම්පූර්ණ වෘත්ත දෙකකින් වර්ගඵලය හොයන්නේ. වර්ගඵලය සමානයි දෙකෙන් එකක් සම්පූර්ණ වෘත්තේ. වෘත්තයක වර්ගඵල වෙන සූත්‍රය වර්ගඵලය වර්ගයේ තියෙන සූත්‍රය πr වල වර්ගය. දෙකෙන් එක ගුණ කිරීම πr වල වර්ගය කියලා ගියා දේශ කරනවා. දෙකෙන් එක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7යි. අය වලගේ 7න් 22 ගෙදරින් අරන් යනවා. මේ ගාන යෝජනා කරලා තිබ්බා. ගණන් කිරීම සඳහා 7න් 22 භාවිත කරන්න කියලා. දුන්නත් කමන්නේ නැත්නම් කමන්නේ. මම කරලා ගෙදරින් අරන් යනවා. 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7. මෙතන අපි කිව්වා r වර්ගය. r කියන්නේ 7යි. 7ේ වර්ගය කියලා දාලා ගන්න හදන්න පුළුවන්. හැබැයි ඊට වඩා පහසුයි මේක විහිදුවා කියලා මෙහෙම ආදේශ කරගන්නේ. 7ේ වර්ගය 7 වරක් 4. දැන් සරල කරනවා. 7ෙන් බෙදෙනවා 4 7 1යි 4 7 1යි 2ට 2 1යි 22ට 2 11යි. සරල කිරීම ඉවරයි. 11 වරක් 7 කියන්නේ 77යි. 77යි වර්ගඵලයේ සඳහා එකකයේ වර්ගීකරණයක් දෙන්න ඕනේ 77යි වර්ග මීටර කියන. වර්ග මීටර 77ක් මේ දෙවෙනි කොටස සඳහා අපි අහලා තියෙන වේදිකාවට දාන විවිධ වර්ගඵලය ගණනය කරලා ඉවර කරනවා. බලන්න තුන්වෙනි කොටස කියන මෙන්න මෙහෙම දෙයක්. ප්‍රේක්ෂකාගාරයේ තමයි විවිධ වර්ගඵලය. මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රී වර්ගඵලය. වේදිකාව තමයි විවිධ වර්ගඵලයෙන් 3 ගුණයක් නම් අපි වේදිකාව තනු විවිධ වර්ගඵලයේ යුව වර්ග මීටර 77යි කියලා දෙවෙනි කොටස තියෙන එක වෙලා තියෙනවා. ඒ වගේ 3 ගුණයක් ලුමේ ප්‍රේක්ෂකාගාරයට අයිති විවිධ කොටස. අයවනම් අපිට මෙන්න මේකේ ඒ D කියන දිග වල දෙන්න කියලා කියනවා. ත්‍රිකෝණාශ්‍රී පළල ඒ D දිග වල දෙන්න කියලා කියන්නේ. මෙතන මීටර 14ක් මෙතනත් මීටර 14යි. ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලයේ දිග ගුණ කිරීම පළල. දිග 14යි පළල හොයලා දෙන්න කියලා කියනවා. වර්ගඵලය ගැන පුංචි අදහසක් ගන්න අපිට විස්තරයක් දීලා තියෙනවා. වේදිකාවේ වර්ගඵලයෙන් 3 ගුණයයි කියනවා. වේදිකාවේ වර්ගඵලයේ වර්ග මීටර 77ක් නම් අපිට හොයාගන්න පුළුවන් මේ කියන කොටසේ වර්ගඵලය. තුන්වෙනි කොටසට අදාළව වර්ගඵලය ප්‍රේක්ෂකාගාරයේ වර්ගඵලය එහෙම ලියන්න පුළුවන්. මම සරලව ලියන වර්ගඵලය වේදිකාව ගණනාදී විවිධ වර්ගඵලයෙන් 3 ගුණයයි. 77 ඒවා තුනක්. මේක සරල කරන්න තු මේව තියාගෙන ගන්න හදන්න පුළුවන්. එහෙම කිව්වම සමහර කෙනෙක් මේක කඩලා දෙන්න පුළුවන්. සරල කරන්න නැතුව තියාගෙන කියලා ගන්න හදන පහසු අය ඒක තියාගන්න. ඒ නැත්තම් මේක සරල කරලාම ගන්න පුළුවන්. ගුණ කරලාම ගන්න පුළුවන්. සුළු කරලාම ගන්න පුළුවන්. අපි මේක සුළු කරලා ගමු. පස්සේ සරල කරන්න තියාගන්න ඕනේ. මෙයා ගුණ කරාම මෙතන 231යි වර්ග මීටර 231ක්. මේ ප්‍රේක්ෂකාගාරයට දාලා විනේ වර්ගඵලය. වර්ගඵලය දන්නවා. ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලයේ සූත්‍රයේ ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය වෙන සූත්‍රයේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. බලන්න අගේ ආදේශ කරන්නේ වර්ගඵලය නෙවෙයි. කලින් ඒව වර්ගඵලය වලින් 3 ගුණය 231යි. වර්ගඵලය දන්නවා 231යි. මෙතන ආදේශ කරනවා 231ක් සමානයි දිග ගුණ කිරීම පළල. දිග මීටර 14යි. ඒක ගන්න දීලා තිබ්බේ. මෙතන මීටර 14යි කියලා දුන්නා. දිග ගුණ කිරීම පළල දිග 14 ගුණ කිරීම පළල තමයි AD කියලා කියන්නේ. 231 සමානයි 14 ගුණ කිරීම AD. මට AD වල දේවල් ගන්න. මේක මෙහෙම කිව්වම කලබල වෙන්න එපා. මේක බොහොම සමීකරණයක්. සමීකරණ කිව්වම සමහර කෙනෙක් නේ. බොහොම සරල සමීකරණයක්. 14 ගුණ කිරීම AD. මට හොයාගන්න AD වල දිග. AD හොයාගන්න දෙපැත්තම 14 ෙන් බෙදෙනවා. මේ දෙපැත්තම 14 ෙන් බෙදෙනවා. 14ෙන් බෙදුවාම AD වල දිග එනවා. AD සමානයි 231 බෙදීම 14ක්. 231 14ෙන් බෙදන්නේ
231 14න් බෙදුවාම 16.5යි මීටර කියලා. මෙන්න AD දිග AD සමානයි මීටර 16.5යි. එතන කරපුවේ ආයතනයක් කතා කරලා වේදිකාව තමයි මේ වර්ගඵලයෙන් 3 ගුණේ 77.3 ඒ විදිකෝණ ආශ්‍රයක වර්ගඵලය. විදිකෝණ ආශ්‍රයක වර්ගඵලය දිග ගුණ කිරීම බලලා අපි ගන්න දේ. අපි දන්න දේ එහෙම ලියලා අපි ආදේශ කරා වර්ගඵලය 231යි 14 ගුණ කිරීමේ දිග ගුණ කිරීම බලන්න. 14න් බෙදෙනවා පුංචි වැඩක්. ඒ දිග දෙනවා 16.5 මීටර කියලා. ඔන්න තුන්වෙනි කොටස උත්තරය ඉවරයි. දැන් බලන්න මේ හතරවෙනි කොටසේ ලොකු විස්තරයක් කියනවා. ඒ කියනවා වේදිකාව තනායක බිමෙහි වටා බල්බ සවි කර ඇත කියලා. මේ කොටස ගැන කියන්නේ. මේ වටේ බල්බ සවි කරලා කියනවා. ඒ බල්බ සවි කරනකොට D හා C කියන දැන් දෙකේ බල්බයේ වෙනින් සවි කරලා තියෙන කියලා කියනවා. අපි බල්බ දැනගන්න බලන්න. D බල්බයක් සවි කරනවා C බල්බයක් සවි කරනවා. මේ දැන් දෙකේ බල්බ දෙකක් සවි කරලා තියෙන කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ D C දිගේ අනුයාත බල්බ දෙකක් අතර පරතරය මීටර 1.4ක් වෙන්න තමයි බල්බ හයි කරන්නේ කියන්නේ. මෙතන DC දිගේ අනුයාත බල්බ දෙකක් අතර පරතරය මීටර 1.4ක් වෙනවා. වගේම DC දිග මීටර 14ක් වෙනවා. අවුන එක අදහසක්. ඊට පස්සේ කියනවා මේ ඡාපයේ දිගේ බල්බ හයි කරලා කියනවා. කියනවා ඡාපයේ දිගේ හයි කරලා තියෙන බල්බ අනුයාත බල්බ දෙකක් අතර පරතරය සමාන වෙන්නයි සවි කරලා තියෙන්නේ කියලා. වගේම තව බොහෝ පැහැදිලි වැදගත් කාරණාවක් කියනවා. ඡාප කොටස කියන බල්බ ගානයි DC දිගේ තියෙන බල්බ ගානයි සමාන වෙනවායි කියලා. අපිට හොයලා දෙන්න කියනවා මේ ඡාපයේ දිගේ තියෙන අනුයාත බල්බ දෙකක් අතර පරතරය කොච්චරයිද කියලා. බලන්න මීටර 14ක දිග තුල මීටර 1.4ක පරතරයක් සහිතව තමයි බල්බ සවි කරන්නේ. එහෙමනම් එතන බැලුවොත් අපි 14 1.4න් බෙදලා 14 1.4න් බෙදුවා 14 1.4ේම 10යි. ඒ 10 කියලා කියන්නේ බල්බ ගන්න. නෑ 10 කියලා කියන බල්බ ගන්න. සමහර මුන්න උතන දාව පැටලෙන දැන. බලන්න මේ DC කියන කොටසම සැලකුවොත් මේ විදිහට අරගත්තාම මේ DC කියන කොටස නම් මෙතන DE බල්බයක් සහ CE බල්බයක් සවි කරලා තියෙනවා කියලා කියනවා. මේ බල්බයක් සවි කරලා මීටර 1.4ක තමයි බල්බ සවි කරලා තියෙන්නේ කියලා කියනවා. ඔය කතාවම මෙහෙම කිව්වොත් මේ DC කියලා කියන කෙනා මීටර 10ක් නම් මේක මීටර 10ක් නම් කියලා අපි නිකන් හිතමු. මීටර 10ක් වෙනකොට මේක මීටර දෙකෙන් දෙකට බල්බ සවි කරලා තියෙනවා කියලා කිව්වොත් අපි හයි කරලා බලමු. මීටර දෙකෙන් දෙකට. මෙන්න බල්බයක් හයි කරලා මීටර දෙකක් කියලා තව බල්බයක් හයි කරනවා. මීටර 2යි. තවත් මීටර දෙකක් කියලා තව බල්බයක් හයි කරනවා. මීටර 4යි. තවත් මීටර දෙකක් කියලා තවත් බල්බයක් හයි කරනවා. මීටර 6යි. තවත් මීටර දෙකක් කියලා තවත් බල්බයක් හයි කරනවා. මීටර 8යි. තවත් මීටර දෙකක් ගියාම ආ බල්බයක් හයි කරන දෙයක් නෑ. C බල්බේ තමයි. මෙතන D කියලා ගත්තාම මේ D වලින් ඉඳන් C වලට දුර මීටර 10ක් නම් මීටර දෙකෙන් දෙකට බල්බ සවි කර බලන්න බල්බ නේද 1 2 3 4 5 6යි. බල්බ 6ක් දැන් හයි කරලා තියෙනවා. අපිට ඕනේ අනිත් බල්බ දෙකක් අතර පරතරයක් තමයි මීටර දෙක ගන්න තියෙන්නේ. ඒතකොට මීටර දෙක ගානේ කොටස් තමයි මේ පහකට වෙන්නේ. මට පුළුවන් මේ මීටර 10 දෙකට බෙදලා ඉවරලා හොයාගන්න 5යි කියලා. හැබැයි 5 කියන්නේ බල්බ ගන්න නෙමෙයි. මේවා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕන තැන. එක තැනකින් පටන් ගන්න තවත් තැනකට වෙනකම් අපි මොනවා හරි හිතවනවා නම් ඉන්දනවා නම් සවි කරනවා නම් අන්න එතනදී මේ මීටර දෙකෙන් දෙකට කොටස් ගන්න තමයි බෙදීමෙන් ලැබෙන්නේ. කොටස් වලට බෙදන්නේ. මේ මීටර 10 කොටස් 5කට බෙදන්න පුළුවන් මීටර දෙක බෙදන්නේ. වෙන් කරන ස්ථාන වලින් පටන් ගන්න දැන එකක් සවි කරගෙන යන නිසා ඔක්කොම 6ක් බවටපත් වෙනවා. මෙතන 6ක් තියෙනවා. හැබැයි කොටස් තියෙන්නේ 5යි. ඒ වගේ මෙතන කොටස් තමයි 10ක් කියන්නේ. මෙතන කොටස් 10ක් මම නැත්තම් පරතර 10ක් ඇදලා තියෙනවා. එකක් මීටර 1.4ක් වෙන විදියට. ඒ විදිහටම තවත් මේකක් කොටස් 10කට වෙන් කරගන්න ඕනේ. මොකද සමාන බල්බ ගන්නන්නේ නැහැ. එහෙමනම් මේ දීලා තියෙන දිග මීටර 21 දීලා තියෙනවා කරපු පළවෙනි කොටස හෙව්ව දිග මේ මීටර 22 10කට බෙදා ගන්න වෙනවා. මේ මීටර 22 10කට බෙදුවොත් ඒක දෙනවා 2.2ක් කියලා. මේ 2.2ක් කියලා කියන්නේ
අර කොටස් 10 එක් කොටසේ දිග මෙතන මීටර 2යි කියන්නේ. ඒ වගේ එක කොටසේ දිග අපෙන් අහන්නේ ඒක තමයි. බලන්න අපෙන් අහලා තියෙන ගාන ඡාපයේ දිගේ සරි කරලා තියෙන අනියා බල්බ දෙකක් අතර පරතරය සොයන්න කියනවා. එහෙමනම් පරතරය මීටර 2.2ක් වෙන්න. පරතරය මීටර 2.2ක් වේ කියලා මම ගණන් හදලා ඉවර කරා. දැන් අපි ගාන හදලා ඉවරයි. දැන් පොඩ්ඩක් කතා කරලා බලමු 2016 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රය තුළ උත්තර පත්‍ර පරීක්ෂාවේ ඒ අවුරුදු විභාගයේ ගානට ලකුණු ලැබුණේ කොහොමද කියලා. මේ ප්‍රශ්නේ ලකුණු ලැබුණේ කොහොමද කියලා. බලන්න. පළවෙනි කොටසේ ඡාපයේ දිග ගණනය කරන්න තිබේ. එතන ඡාපයේ දිග හොයන්න මගේ ආදේශ කරනවා එක ලකුණයි. නිවැරදිව සුළු කරලා අගයර ගන්නවා එක ලකුණයි. ලකුණු දෙකක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ බලන්න දෙවෙනි කොටසේ වේදිකාවට දාලා බිමේ වර්ගඵලය හොයන්න කියලා තියෙනවා. ඒ වේදිකාවට දාලා බිමේ වර්ගඵලය හොයනවනේ. ආදේශ කරනකොට එක ලකුණයි. නිවැරදිව අගය හොයනකොට තවත් ලකුණයි. ලකුණු දෙකක් දීලා තියෙනවා. දැන් බලන්න මේ පළවෙනි කොටස් දෙක. කේන්ද්‍රික ඛණ්ඩයක ඡාපයේ දිග සෙවීම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයේ සිම්බුම් සරල කාරණා දෙකක්. ලකුණු හතරක් මේකට අරගෙන ඉන්නවා. ඊට පස්සේ බලන්න තුන්වෙනි කොටස දෙනකොට ලොකු දෙයක් තිබ්බේ නෑ. මේ තුන්වෙනි කොටස ලකුණු ලැබුණු විදිය. එතන කියනවා මේ විදිහ දෙයක්. අර කලින් වාගත වර්ගඵලයේ වගේ වේදිකාවේ වර්ගඵලයේ වගේ තුන් ගුණයයි. මොකක් වැදගත් කාරණාව. එතන තුන් ගුණය ගන්නවට එක ලකුණයි. වෘත්තයක වර්ගඵලයේ එහෙමනම් අපිට වෘත්තයක වර්ගඵලය දීලා තියෙනකොට දිග ගන්නවා නම් පළල හොයන්න. වර්ගඵලයේ දිගින් බෙදනවට තවත් එක ලකුණයි. අපි හද විදිය නම් මේ ආදේශ කරලා තියෙන්නේ. ඒ වැඩේ උනේ කරලා තියෙන්නේ. එතන දෙක ලකුණයි සහ නිවැරදි පිළිතුරු හොයා ගන්නකොට එක ලකුණයි ලකුණු තුනක් ලැබිලා තියෙනවා. මෙතන බලන්න. ඒ ලකුණු තුනම නම් මෙලෙන්න සටහන් වෙලා නැහැ. හැබැයි මුල ලකුණු ප්‍රමාණය ලකුණු 3යි කියලා සටහන් වෙලා තියෙනවා. දැන් මුල ලකුණු 3ක් දීලා තියෙනවා. දැන් ලකුණු 7ක් ඉවරයි. ඡාපයක දිග යෙව්වා. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය යෙව්වා. ඍජුකෝණාංශයක වර්ගඵලය පාවිච්චි කරලා ඍජුකෝණාංශය බලන්න ඉවරනේ. පුංචි වැඩ තුනට දෙවිත්තේ ලකුණු 7ක් කරගන්න පුළුවන් වෙලා ඉවරයි. තව ලකුණු 3යි. ඊළඟ කොටස කල්පනා කරලා ටිකක් හදන්න තිබ්බා. හිතන්න දෙයක් තිබ්බා. ඒ හිතුවේ නැත්නම් ඒක පැටලුණා. ඒක හදාගන්න බැරි වුණා. ඒ දුම් පාසු ලකුණු 7ක් කරගන්න පුළුවන්. විභාග සූදානම් වෙලා කියන්නේ. ප්‍රශ්නේ දීපුදේ ඔයා කොයිතරම් සූදානම්ද කියන එක. තේරුම් ගන්න. ප්‍රශ්න පත්‍රය යන්නේ ලේසි. ඔයා හරියට සූදානම් වෙලා ගියොත් අපි මේ හතරවෙනි කොටසේ ලකුණු බලනකොට බලන්න වැලිය සටහන් වෙනවා හතරවෙනි කොටසේ ලකුණු. එතනදී මීටර 14.04න් බෙදලා 10 ගන්න තියෙන ටික ලකුණයි. ඊට පස්සේ 22 10න් බෙදලා 1.2 හොයා ගන්නවා. සහ පරතරයෙන් මීටර 2.2යි කියලා ගන්නවා. එතෙන් තවත් ලකුණු දෙකක් එක්ක ඔක්කොම ලකුණු 3ක ප්‍රමාණයක් මේ හතරවෙනි කොටස සඳහන් වෙලා තියෙනවා. අපි හිතමු මේක හදාගන්න බැරි වුණාට ඒත්වා බොහෝ පැහැදිලිව මේකට ලකුණු 7ක් අරගෙන ඉවරයි. මේ ඒ තරම් ලේසි ප්‍රශ්නේ අපි බලමු 2016 විභාගයේ මුණ දුන්න දරුවෝ කොයිතරම් ඉඳ ලකුණු අරගෙන ඉන්නේ කියලා. 2016 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තාව අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරන විශ්ලේෂණ වාර්තාව ගණිතයේ විෂයට අදාළ විශ්ලේෂණ වාර්තාව තුළ මෙන්න මේ විදිහට තමයි දරුවෝ ලකුණු අරගෙන ඉන්න විදිහ වඩ ප්‍රස්තාරයෙන් නිරූපණය කරේ. බලන්න. බිංදුව 1 2 කියන ලකුණ ඊට පස්සේ 3 4 5 කියන ලකුණ ඊළඟ 6 7 කියන ලකුණ 8 9 10 කියන ලකුණ. ඔය ලකුණු කොටස් වෙන වෙනම දක්වන්න කේන්ද්‍රික ඛණ්ඩ හතරක් තුල මෙන්න මේ විදිහට සුසුම් ප්‍රමාණය නිරූපණය කරලා තියෙනවා. මෙතන දුවල් කොහොමද හැදිරියෝ තියෙනවා විශාලම කේන්ද්‍රික ඛණ්ඩයේ වෙනවා කියන්නේ බිංදුව 1 2 කියන ලකුණට අදාළ සුසුම් දැක්වීම සඳහා. නොකයි තත්ත්වයේ අපේ සූදානම් කොයිතරම්ද සූදානම් තුල අපි ප්‍රශ්නේ විතර කියලා තමයි අපිට ප්‍රශ්න පත්‍රයේ ලකුණු ගන්න. මේ ලකුණු 7ක් කරදරයක් නැතුව ගන්න පුළුවන් ගන්න. හරිනම් වැඩිපුර දින්න ඕනේ. ලකුණු 6 7 කියන ප්‍රදේශයට අදාළ කේන්ද්‍රික ඛණ්ඩේ නේ. ගාන පොඩ්ඩක් ඔය විදිහ වෙනස් වුණා. ලකුණු ඔය විදිහ වෙනස් වුණා. අපි ප්‍රමාණාත්මකව බලමු. බිංදුව 1 2 කියන ලකුණු ලබාගත් සිසුන් වල තියෙනවා 42කට ආසන්න ප්‍රමාණයක්. ඊට පස්සේ ලකුණු 3 4 5 කියන ලකුණු අරගත් සිසුන් 16කට ආසන්න ප්‍රමාණයක් ලකුණු 6 7 කියන ලකුණු අරගත් ළමයින්ලා තියෙන 14කට ආසන්න ප්‍රමාණයක් උණු ටික දෙනයි. වගේම මේක සම්පූර්ණ ලකුණු වලට අදාළව 8 9 10 කියන ලකුණක් දක්වා ගිය දරුවෝ ඉඳලා තියෙනවා 28ක ප්‍රමාණයක්. මෙන්න මේ විදිහ තමයි
මේ විශ්ලේෂණ වාර්තාව 2016 ගණිතීය විෂය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉදිරි කරන විශ්ලේෂණ වාර්තාවේ හැටියට අපි දරු ප්‍රශ්න පත්‍රයට ලකුණු අරගෙන තිබෙනවා. ඒ නිසා කියන්නේ අන්තර විභාගයේ සූදානම් වෙන්නේ මේ බොහොම ලේසි ගන්න ලකුණු 10න් පැත්තක දාමු. ඔයා ලකුණු 6ක් 7ක් 8ක්වත් අඩුම තරම් විභාග ගන්න හරියට දැන් ඉඳන් සූදානම් වෙලා තියෙනවා. අපි ඒක උදව් කරන විදිහට ඉඳන් පන්නේ. මේ අපි අද දවසේ මේ වීඩියෝ අරගෙන 2016 සාමාන්‍ය පෙළ විභාගයේ මිනුම් තේමාවකට විවිධ රචනා ප්‍රශ්නයන් ලැබුණු පරිමිතිය වර්ගඵලය ගන්න සාකච්ඡා කරන්නේ. දැන් අපි ඉගෙන කතා කරලා ඉවරයි. ගාන උත්තර ආපු විදිය, ඊට පස්සේ ලකුණු ලැබුණු විදිය, විශ්ලේෂණ වාර්තාවට අනුව ඒ අවුරුදු විභාගයේ දරුවෝ ලකුණු අරගෙන තිබෙන විදිහ මේ සියලු දේවල් කතා කරලා ඉවරයි. මේ තවත් වීඩියෝ ගොඩක් අරගෙන ඔයාලට ගණන් පන්තියේ විභාගයේ සදා අවශ්‍ය සූදානම් සපයන සූදානමින් ඉන්නවා. මොකද කරන්නේ? ඔයාලා ඉතින් හොඳට ලෑස්ති වෙන්න ඕන. අර තේරුම් වෙලා ඉන්න. ඒ වුණාම අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා.